හරි අපි එහෙනම් 15 වන ප්‍රශ්නේ නම් ඉස්සරහට කතා කරගෙන යමු. 15 වන ප්‍රශ්නේ අපිට ABCD කියලා සංයෝග හතරක් දීලා තියෙනවා. ඒ සංයෝග හතරේ තාපාංක වැඩිවීමේ අනුපිළිවෙල තමයි අපෙන් අහන්නේ. එතකොට මේ සංයෝග ටික වෙන්නේ මෙන්න මේ කට්ටිය 15 වන ප්‍රශ්නේ. අපිට දීලා තියෙන සංයෝග ටික වෙන්නේ මුලින්ම දීලා තියෙනවා මෙන්න මේ වගේ ඇල්කේනයක්. ඊළඟට දීලා තියෙනවා මෙන්න මේ වගේ මධ්‍යසාරයක්. මේ වගේ මධ්‍යසාරයක් දීලා තියෙනවා. ඊළඟට අපිට ඇල්ඩිහයිඩයක් දීලා තියෙනවා මෙන්න මේ වගේ. මේ වගේ ඇල්ඩිහයිඩයක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ කාබොක්සිලික් අම්ලයක්. එතකොට මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D කියලා ওই විදිහට අපිට සංයෝග හතර නම් කරලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ තාපාංකයේ වැඩි වෙන පිළිවෙලට මේ හතර දෙනාව පෙළ ගස්සන්න කියලා. දැන් හොඳට තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ හතර දෙනාගේ නිර්ද්‍රවීය ප්‍රභේදය වෙන්නේ මෙන්න මේ ඇල්කේනේ. මේ බියුටේන්. දැන් නම් බියුටේන්නේ. මේ බියුටේන් කියන ඇල්කේනේ තමයි මෙතන නිර්ද්‍රවීය එකම සංයෝගය වෙන්නේ. අනිත් ඔක්කොම ද්‍රවීයයි. මේ තුන් දෙනාම ද්‍රවීයයි. එහෙම ගත්තාම ඇල්කේනේට හරන්න පුළුවන් ලන්ඩන් අපකිරණ බල විතරයි. එසා තේරුම් ගන්න තාපාංකය අඩු වෙන්න ඕනේ මෙන්න මේ ඇල්කේනේ. මොකද එයා හදන්නේ ලන්ඩන් අපකිරණ බල විතරයිනේ. ඒ නිසා එයාගේ අන්තරණක ආකර්ෂණ බල ප්‍රබලතාව බොහොම අඩුයි. ඒ නිසා එයාගේ තාපාංකය අඩු වෙනවා. ඒ නිසා තාපාංකය අඩුම වෙන්නේ ඒ වල. අදාළ බියුටේන් කියන ඇල්කේනේ තමයි තාපාංකය අඩුම. ඒ නිසා ඒ තමයි අඩුම තාපාංකය වෙන්න ඕනේ. ඒතර පිළිතුරු වලින් අපිට 4 සහ 5 පිළිතුරු අයින් කරන්න පුළුවන්. මොකද මේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි පිළිතුරු තුනේ තමයි ඒ කියන සංයෝගයේ තාපාංකය අඩුම වෙන්න ඕනේ කියන එක සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට තේරුම් ගන්න මේ B සහ D ගත්තාම B සහ D ගත්තොත් B සහ D දෙන්නම හයිඩ්‍රජන් බන්ධන හදනවා. හරි. මොකද දෙන්නටම OH කාණ්ඩ තියෙනවා. මෙයාටත් OH කාණ්ඩයක් තියෙනවා, මෙයාටත් OH කාණ්ඩයක් තියෙනවා. දෙන්නටම OH කාණ්ඩ තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න මේ දෙන්නටම හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. එතකොට අපි මෙයා ගත්තොත් ඇල්ඩිහයිඩ් ගත්තොත් ඇල්ඩිහයිඩට OH කාණ්ඩ නැහැ. ඒතොර ඇල්ඩිහයිඩට හයිඩ්‍රජන් බන්ධන හදන්න බෑ. හැබැයි එයා ද්‍රවීය අණුවක්. ඒ නිසා මෙයාට හදන්න පුළුවන් දීර්ඝ ආකර්ෂණ බල. නමුත් මේ ඇල්ඩිහයිඩට සාපේක්ෂව ප්‍රබල අන්තරණක ආකර්ෂණ බල විශේෂයක් B සහ D සංයෝග දෙක හදනවා. ඒ නිසා තේරුම් ගන්න B සහ D දෙන්නාගේ තාපාංකය C ට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද C කියන කෙනා හදන්නේ දීර්ඝ ආකර්ෂණ බල විතරයි. හැබැයි B සහ D දෙන්නටම හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. එසා B සහ D කියන සංයෝග දෙක පෙරමුණේ ඉන්න ඕනේ. හරි. ඒ කියන්නේ C සංයෝගයට වඩා B සහ D දෙන්නගේ තාපාංකය වැඩි වෙන්න ඕනේ. එතකොට අඩුම වෙන්න ඕන A ඊළඟට C ඊළඟට B සහ D දෙන්න තමයි ඉදිරියෙම ඉන්න ඕනේ. දැන් බලන්න ඕනේ B සහ D දෙන්නගෙන් කාගේද තාපාංකය වැඩි කියලා. එතකොට තේරුම් ගන්න එතන පොඩි ගැටලුවක් අපිට එනවා. මොකද හේතුව දෙන්නම හයිඩ්‍රජන් බන්ධන හදනවා. මොකද දෙන්නටම OH කාණ්ඩ තියෙනවා. හරි. මධ්‍යසාරයටත් OH කාණ්ඩය තියෙනවා. කාබොක්සිලික්ටත් OH කාණ්ඩය තියෙනවා. එතකොට දෙන්නම හයිඩ්‍රජන් බන්ධන හදනවා. එහෙනම් කාගේද ඔය දෙන්නගෙන් තාපාංකය වැඩි? පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට අපි මේ දෙන්නගෙන් කාගේද තාපාංකය වැඩි කියලා හොයද්දී අපි ගන්න ඕන නිර්ණායකය තමයි මේ දෙන්නගෙන් වඩාත් ප්‍රබලව හයිඩ්‍රජන් බන්ධන හදන්නේ කවුද කියන එක මුලින්ම හොයාගන්න ඕනේ. හරි. මේ මධ්‍යසාරයේද වඩාත් ප්‍රබලව හයිඩ්‍රජන් බන්ධන හදන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ කාබොක්සිලික් අම්ලයේද වඩාත් ප්‍රබලව හයිඩ්‍රජන් බන්ධන හදන්නේ. අන්න ඒක හොයාගත්තොත් අපිට පුළුවන් කාගේ තාපාංකය වැඩිම කියලා බලන්න. ඒ නිසා අපි දැන් කරන්න ඕනේ
අපි දන්නවා අඩුම තාපාංකයේ තියෙන Aට ඊළඟට Cට. දැන් B සහ D දෙන්නගෙන් කාගේද තාපාංකය වැඩි කියලා තමයි හොයන්න ඕනේ. එතකොට මේ දෙන්නගෙන් වඩාත් ප්‍රබලව හයිඩ්‍රජන් බන්ධන හදන කෙනාගේ තමයි තාපාංකය ඉහළම වෙන්න ඕනේ. දැන් අපි ඒක පැහැදිලි කරන්නයි යන්නේ. කොහොමද මේ පැහැදිලි කිරීම කරන්නේ? අපිට මේ පැහැදිලි කිරීම මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ වගේ මධ්‍යසාරයක් ගැන අපි කතා කරන්නේ. ප්‍රොපනෝල් ගැන අපි කතා කරන්නේ. මෙත් එත් ප්‍රොපනෝල්. හරි. මෙයා සහ මෙන්න මේ ඇසිටික් නේ. මෙන්න මේ කාබොක්සිලික් අම්ලය. අපි මෙහෙමයි ඒක තීරණය කරන්නේ. දැන් කාබොක්සිලික් අම්ලයක් ගත්තාම කොහොම පවතිනවනේ. අපි තේරුම් ගන්න ඕන කාර්යය මෙන්න මේකයි. අපි කාබොක්සිලික් අම්ල අණු දෙකක් මෙහෙම සලකමු. අපි මේ විදිහට කාබොක්සිලික් අම්ල අණු දෙකක් සලකමු. ඒතර අපි දන්නවා මෙතන ඔක්සිජන් ඩෙල්ටා මයිනස් හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස්. ඔක්සිජන් ඩෙල්ටා මයිනස් හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස්. ඔය විදිහටනේ. දැන් අපි තේරුම් ගන්න ඕන කාරණේ මේකයි. මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් වගේම මෙතන කාබන් ඩෙල්ටා ප්ලස් වෙද්දි මෙතන ඔක්සිජන් ඩෙල්ටා මයිනස්. මෙතන කාබන් ඩෙල්ටා ප්ලස් වෙද්දි මෙතන ඔක්සිජන් ඩෙල්ටා මයිනස්. රයිට්. දැන් අපි තේරුම් ගන්න ඕන මේකයි. තේරුම් ගන්න දැන් අපි මේ විදිහට කාබොක්සිලික් අම්ල අණු දෙකක් කොහොම සැලකුවාම තේරුම් ගන්න මේ බන්ධන දෙක අතර මේ අණු දෙක අතර හරි මේ අණු දෙක අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන කීයක් තියෙනවද කියන එක අපි හොයාගන්න ඕනේ. හරිද? දැන් මෙතන ඉන්නවා ඇසිඩික් අණුවක් මෙතනත් ඇසිඩික් අණුවක් ඉන්නවා දෙන්නටම OH කාණ්ඩ තියෙනවා. ඒතකොට දෙන්නම හයිඩ්‍රජන් බන්ධන හදනවා. ඒ වගේම මේ අණු දෙක අතර හයිඩ්‍රජන් බන්ධන කීයක් හැදෙන්න පුළුවන්ද? තේරුම් ගන්න මෙතන හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් නේ. මේ හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් මේ අණුවේ ඔක්සිජන් ඩෙල්ටා මයිනස් අතර එක බන්ධනයක් හදා ගන්නවා. හරි? එක බන්ධනයක් හදා ගන්නවා. මේ විදිහට. හරි? මේ කාබොක්සිලික් අණුවේ මෙතන හයිඩ්‍රජන් ධන ද්‍රවීයයි. ඒ ධන ද්‍රවීය හයිඩ්‍රජන් මෙතන කාබොක්සිලික් අණුවේ ඍණ ද්‍රවීය මේ ඔක්සිජන් එක්ක එක බන්ධනයක් හදා ගන්න. ඒ වගේම තමයි මේ හයිඩ්‍රජන්ට පුළුවන් මෙතනත් ඉන්නවනේ ඔක්සිජන් ඍණ ද්‍රවීය කෙනෙක්. එයත් එක්කත් මේ විදිහට බන්ධනයක් හදා ගන්න. හරි? එතකොට මේ හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් මේ ඔක්සිජන් එක්ක සහ මේ ඔක්සිජන් කියන දෙන්නත් එක්කම බන්ධන දෙකක් හදා ගන්නවා. දැන් ওই විදිහටම තවත් අපි මේ විදිහට පල්ලෙහෙන් ඉන්න ඇසිටික් අණුවක් සැලකුවොත් මේ හයිඩ්‍රජන් ඩෙල්ටා ධන ඒ පල්ලෙහෙන් ඉන්න මේ වගේ ඔක්සිජන් ඩෙල්ටා ඍණක් එක්ක බන්ධනයක් හදා ගන්නවා. මේ වගේ ඔක්සිජන් ඩෙල්ටා ඍණක් එක්කත් බන්ධනයක් හදා ගන්නවා. කොහොම හරි ඇසිටික් අණු දෙකක් අතර මේ වගේ බන්ධන දෙකක් හට ගන්නවා. හරි? මේ කාබොක්සිලික් අම්ලේ මේ ඇසිටික් කියන නැත්නම් එතනොයික් කියන කාබොක්සිලික් අම්ලයේ අපි මේ විදිහට අණු දෙකක් සැලකුවොත් ඒ අණු දෙක අතර මේ විදිහට බන්ධන දෙකක් හට ගන්නවා. හරි? එතකොට හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර ඇති වෙන බන්ධනයක්. ඒ කියන්නේ හයිඩ්‍රජන් බන්ධන දෙකක් ඇති වෙනවා. හරි? හයිඩ්‍රජන් බන්ධන දෙකක් ඇති වෙනවා. හරි. දැන් ඔය මම කතා කරේ කාබොක්සිලික් නේ. දැන් අපි කතා කරමු මෙන්න මේ මධ්‍යසාරය ගමු. හරි? මෙන්න මේ මධ්‍යසාරය ගමු. මධ්‍යසාරය ගත්තොත් මොකද්ද පැහැදිලි වෙන්නේ අපිට? මෙතන ඩෙල්ටා ඍණ මෙතන ඩෙල්ටා ධන මෙතන ඩෙල්ටා ඍණ මෙතන ඩෙල්ටා ධන. දැන් තේරුම් ගන්න ඇසිඩික් අණු දෙකක් අතර මේ විදිහට හයිඩ්‍රජන් බන්ධන දෙකක් හැදුනානේ. මේ හයිඩ්‍රජන් ඩෙල්ටා ධන මේ ඔක්සිජන් එක්කත් බන්ධනයක් හදා ගන්නවා. මේ හයිඩ්‍රජන් ඩෙල්ටා ධන මේ ඔක්සිජන් ඩෙල්ටා මයිනස් එක්කත් බන්ධනයක් හදා ගන්නවා. ඒතර බන්ධන දෙකයි අණු දෙක අතර. ඊළඟට මේ දෙන්නව සැලකුවොත් අපි අදාළ මධ්‍යසාරයේ අණු දෙකක් සැලකමු.
මේ මධ්‍යසාරයේ අණු දෙකක් සැලකුවාම තේරුම් ගන්න මේ උඩ ඉන්න මධ්‍යසාර අණුවේ හයිඩ්‍රජන් ඩෙල්ටා ධන යට ඉන්න මධ්‍යසාරයේ ඔක්සිජන් ඩෙල්ටා මයිනස් එක බන්ධනයක් හදාගන්න. හරි. මේ විදිහට බන්ධනයක් හදාගන්න. හරි. ඔච්චරනේ තව හයිඩ්‍රජන් බන්ධන හැදින්න බෑ. මොකද මෙතන මෙයා විතරයි හයිඩ්‍රජන් ධන, මෙතන මෙයා විතරයි ඔක්සිජන් ඍණ. ඒතර මේ දෙන්න අතර බන්ධනයක් හැදෙනවා. ඉතින් මේ වගේම තවත් මම මේ මධ්‍යසාරයේ අණුවක් පල්ලෙහෙන් ඇන්දොත් මෙතන හයිඩ්‍රජන් ධන පල්ලෙහෙන් ඉන්න මධ්‍යසාරයේ මෙන්න මේ වගේ ඉන්න ඔක්සිජන් ඍණක් එක බන්ධනයක් හදාගන්න. කොහොම හරි තේරුම් ගන්න මධ්‍යසාරයේ අණු දෙකක් අතර එක හයිඩ්‍රජන් බන්ධනයයි මෙයාට හදාගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ වැළුවොත් ඇසිටික්ගේ අණු දෙකක් අතර හයිඩ්‍රජන් බන්ධන දෙකක් ඇති වෙනවා. හැබැයි මධ්‍යසාරයේ අණු දෙකක් අතර ඇති වෙන්නේ එක හයිඩ්‍රජන් බන්ධනය. එහෙනම් තේරුම් ගන්න අණු දෙකක් අතර වැඩියෙන් හයිඩ්‍රජන් බන්ධන හදන කෙනාගේ තමයි වඩාත් ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන පවතින්නේ. එස තේරුම් ගන්න ඇසිටික් අණු දෙකක් අතර හයිඩ්‍රජන් බන්ධන දෙකක්ම තියෙනවා. හැබැයි මධ්‍යසාරයේ අණු දෙකක් අතර තියෙන්නේ එක හයිඩ්‍රජන් බන්ධනයක් විතරයි. එසා වඩාත් ප්‍රබලව හයිඩ්‍රජන් බන්ධන හදන්නේ මෙතනදී ඇසිටික්. ඒ නිසා තාපාංකය වඩා ඉහළ වෙන්නේ ඇසිටික්. ඒ කියන්නේ මෙයා D නේ. මෙයා D මෙයා B. එහෙනම් තේරුම් ගන්න කොහොමද තාපාංක විචලනය වෙන්නේ? ඒතොර අඩුම වෙන්නේ අපි කිව්වා අඩුම වෙන්නේ අදාළ ඇල්කේනේ ඊට පස්සේ ඇල්ඩිහයිඩේ ඊට පස්සේ දැන් මෙතන අපි තේරුම් ගත්තා B ට වඩා D ගේ තාපාංකය වැඩි වෙනවා. එහෙනම් C ට වඩා B B ට වඩා D එහෙනම් A ට වඩා C C ට වඩා B B ට වඩා D ඔන්න ඔහොමයි විචලනයේ එන්නේ. හරි ACBD එසා උත්තරේ අඩුම වෙන්නේ A ඊළඟට C ඊළඟට B ඊළඟට D ACBD ACBD එහෙනම් උත්තරේ අපිට දෙක කියලා ගන්න පුළුවන්. දෙක තමයි උත්තරේ. හරි 15ට පිළිතුර දෙක. මේ විදිහට අපිට තර්ක කරලා හයිඩ්‍රජන් බන්ධන හදන දෙන්නෙක් වුණත් ඒ දෙන්නගෙන් කවුද වඩාත් ප්‍රබලව හයිඩ්‍රජන් බන්ධන හදන්නේ කියලා මෙන්න මේ විදිහට හිතා ගන්න පුළුවන් වෙනවා. හරි. මෙතන ඇසිඩික්නුත් හයිඩ්‍රජන් බන්ධන හදනවා. මේ මධ්‍යසාරයත් හයිඩ්‍රජන් බන්ධන හදනවා. හැබැයි දෙන්නයි වඩාත් ප්‍රබලව හයිඩ්‍රජන් බන්ධන හදන කෙනාගේ තාපාංකය තමයි වඩාත් ඉහළ. ඒතොර ඇසිඩික් අණු දෙකක් අතර හයිඩ්‍රජන් බන්ධන දෙකක්ම ඇති වෙනවා. හැබැයි මධ්‍යසාරයේ අණු දෙකක් අතර ඇති වෙන්නේ එක හයිඩ්‍රජන් බන්ධනයක් විතරයි. නිසා වඩාත් ප්‍රබලව හයිඩ්‍රජන් බන්ධන හදන්නේ අදාළ කාබොක්සිලික් අම්ලය. ඒ නිසා මධ්‍යසාරයට වඩා කාබොක්සිලික් අම්ලයේ තාපාංකය ඉහළ වෙන්න ඕනේ. එහෙනම් අපි ওই විදිහට අපි විචලනයක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. සරල දෙයක්. හරි. එහෙනම් අපි 16ට යමු. 16 තියෙන්නේ අපිට දෙනවා ෆෝමික් අම්ලය දීලා තියෙනවා. ෆෝමික් අම්ලයේ අයනීකරණ ප්‍රතිශතය අහන්නේ. සාමාන්‍ය pH ගැටලුවක් තමයි අපෙන් එතනින් අහන්නේ. හරි. එහෙනම් අපි 16 කතා කරමු. දාසය අපිට ෆෝමික් අම්ලය දෙනවා. එයාගේ සාන්ද්‍රණය ගන් ඩෙසිමීටරයට මවුල 0.1යිලු. පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 25 පවතින්නේ. එයාගේ අයනීකරණ ප්‍රතිශතය අහන්නේ. දැන් මේ විදිහට ෆෝමික් දෙනවා. ෆෝමික් කියන්නේ දුබල අම්ලයක්. එයා මේ විදිහට ආංශිකව H+ පිට කරනවා. ඔය විදිහට ආංශිකව H+ පිට කරනවා. ඉතින් මේ ගාන හදද්දී දැන් මේගොල්ලෝ අපිට සාන්ද්‍රණය දෙනවා. මෙයාගේ සාන්ද්‍රණය ගන් ඩෙසිමීටරයට මවුල 0.1ක් කියලා සලකන්නලු. පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 25යිලු. සෙල්සියස් 25 දී ෆෝමික් වල විඝටන නියතය Ka යගෙත් අපිට දෙනවා. මම දැන්ට මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය C කියලා අරගෙන ගාන හදන්න. පස්සේ අගයන් ආදේශ කරමු. එතකොට අපි දන්නවා ආරම්භක සාන්ද්‍රණය C. මේ දෙන්නාගේ කවුරුත් ආරම්භයේදී නැහැ.
ඊළඟ විඝටනය වූ සාන්ද්‍රණය මම C ඇල්ෆා කියලා ගන්නවා. දැන් ඇත්තටම අහන්නේ මේ ඇල්ෆා ගයාගේනේ. ඇයි ආරම්භක සාන්ද්‍රණයේ C එයාගෙන් තේරුම් ගන්න. එයාගෙන් විඝටනය වෙලා ගියේ C ඇල්ෆා ප්‍රමාණය. ඒ කියන්නේ C ගෙන් ඇල්ෆා ප්‍රමාණයක භාගයක් තමයි ඇත්තටම ෆෝමික් එක මෙතන කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රතිශතය තමයි අපෙන් අහන්නේ. හරි. එසා ඇල්ෆා ගයාගේ තමයි මෙතෙන්දී අපි හොයාගන්නේ. ඒතර මෙයාගේ C ඇල්ෆා ප්‍රමාණයක් කැඩලා ගියොත් මෙයා C ඇල්ෆා ප්‍රමාණයක් හැදෙනවා. මෙයාගේ H+ C ඇල්ෆා ප්‍රමාණයක් හැදෙනවා. ඊළඟට සමතුලිත සාන්ද්‍රණය ගත්තොත් C වාරයක් එක ඍණ ඇල්ෆා. මෙතන C ඇල්ෆා C ඇල්ෆා. කොහොම ගන්න පුළුවන්. දැන් අපි KA යගේ ලියමු. KA ලියද්දී කොහොමද ලියන්නේ? O- සාන්ද්‍රණයේ වාරයක් H+ සාන්ද්‍රණයේ බෙදීම ෆෝමික් අම්ලයේ සාන්ද්‍රණය. දැන් අපි අගයන් ආදේශ කරමු. C ඇල්ෆා බෙදීම C වාරයක් එක ඍණ ඇල්ෆා. දැන් මේ එක ඍණ ඇල්ෆා ආසන්න වශයෙන් එකට සමාන කරන්න පුළුවන්. හරි. එහෙනම් C ඇල්ෆා වර්ගය කියලා එනවා. KA සමාන C ඇල්ෆා වර්ගය. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ඇල්ෆා කියන්නේ කීයද? මූල KA යට C කියලා. මේක අපි හොඳටම දන්න සමීකරණයක්. ඕන කෙනෙක්ට මේක මතකයෙන් මෙතනදී ගන්න පුළුවන්. මේක කාට හරි මතක තියෙනවනේ. මතක තියාගන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් කාගේ හරි ඔළුවේ තිබ්බනම් මේක තමයි එන්න ඕනේ කියලා කෙලින්ම මෙතෙන්ට දැම්මට ප්‍රශ්නයක් නැහැ. මොකද MCQ ගැටලුවක් නේ. හරි. දැන් මේ KA ට සහ C ට අගයන් ආදේශ කරලා ඇල්ෆාට උත්තරයක් ගන්න තියෙනවා. හරි. හරි. ඊට බලාගන්න අපි අගයන් ආදේශ කළ පින්තූර ගමු. හරි. එහෙනම් අපි ඇල්ෆාට පිළිතුරක් ගමු අගයන් ආදේශ කරලා. හරි. මම එහෙනම් මේ උඩ ටික මකන්නම්. ඇල්ෆා සමානයි මූල KA යට C. ඇල්ෆා සමානයි මූල K යට C. ඒතර KA කියන්නේ කීයද? 1.7 වැඩි කිරීම 10^4යි. බෙදීම ගන් ඩෙසිමීටරේ මවුල යට C. ෆෝමික්ගේ ආරම්භක සාන්ද්‍රණයේ ගන් ඩෙසිමීටරේට මවුලත් එක්ක කැපිලා යනවා. හරි. ඒතර ඒක කැපිලා යනවා. ආරම්භක සාන්ද්‍රණය මෙයාගේ 0.1යිනේ. ඒ කියන්නේ 17 වැඩි කිරීම 10^4යි. ඉතින් මේකේ උත්තරයක් ගන්න තියෙන්නේ කොහොම හරි කමන්නේ ඇල්ෆාට අපි උත්තරයක් කොහොම ගමු. හරි. හරි. එහෙනම් ඇල්ෆාට ඔය වගේ පිළිතුරක් ගන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ අයනීකරණ ප්‍රතිශතය අහන්නේ. පැහැදිලිද? අයනීකරණ ප්‍රතිශතය අහන්නේ. ඒ කියන්නේ තේරුම් ගන්න ෆෝමික්ගේ මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය උනේ කීයද? 0.1යිනේ. ආරම්භක සාන්ද්‍රණය 0.1යිනේ. දැන් මෙයාගේ විඝටනය වූ සාන්ද්‍රණය කීයද? හරි. මෙයාගෙන් කැඩිලා ගිය සාන්ද්‍රණය කීයද? විඝටනය වූ සාන්ද්‍රණය කීයද? විඝටනය වූ සාන්ද්‍රණය 0.1යි ඇල්ෆා වෙන්න ඕනේ. එහෙනම් තේරුම් ගන්න විඝටනය වූ සාන්ද්‍රණයට දාලා ප්‍රතිශතය අහන්නේ. අයනීකරණ ප්‍රතිශතය. අයන පිටක ප්‍රතිශතය. ඒ කියන්නේ මෙයාගේ මෙච්චර ආරම්භක සාන්ද්‍රණයක් තිබ්බට එයාගෙන් අයන වලට කැඩිලා ගියේ 0.1 ඇල්ෆා ප්‍රමාණය. දැන් ප්‍රතිශතයනේ අහන්නේ. ඒ කියන්නේ
දශම එකයි ඇල්ෆා කැඩිලා ගියේ එහෙනම් 100ට. එහෙනම් මේ ඇල්ෆාට ආපු උත්තරේ මේ දශමෙන් කැපිලා යනවනේ. මේ ඇල්ෆාට ආපු උත්තරේ කෙලින්ම 100න් වැඩි කරන්න තියෙන්නේ. එතකොට තේරුම් ගන්න දැන් මෙතන මූල 17යි. මෙතන 10 ඍණ දෙවෙනි බලය. 100න් 10 වර්ගයක් එනවා. එතකොට මූල 17 තමයි උත්තරේ. හරි. 100ට. එතකොට මූල 17 අගය හොයන්න තියෙන්නේ. හරි. එතකොට මූල 17 අගය ආසන්න වශයෙන් අපිට 4යි කියලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන උත්තර බලන්න. දශම 4 හරියන්නේ නැහැ නේ. මොකද දශම 4 වර්ගය කීයද? 0.16. ඒක හරියන්නේ නැහැ. 2 හරියන්නේත් නැහැ, 10 හරියන්නේත් නැහැ, 40 හරියන්නේත් නැහැ. 40 වර්ගය 1600යි. ඒක හරියන්නේ නැහැ. හැබැයි 4 වර්ගය 16යි 17ට ළඟින් යනවා. ඒතර 4යි දශම ගාණක් තමයි 17 වර්ගමූලය. නේ? 17 වර්ගමූලයේ 4යි දශම ගාණක් එන්නේ. නමුත් අපි ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටුවොත් අපිට 4 කියලා ගන්න පුළුවන්. ඒ නිසා පිළිතුර මෙතනින් එන අගය 104යි කියලා ගන්න පුළුවන්. හරි. 104යි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට තේරුම් ගන්න ඔය 104 කෙනාගේ නිකම්ම අගයක් නෙමෙයි. තේරුම් ගන්න පැහැදිලි ඇති දැන් ෆෝමික් අම්ලය කියන්නේ දුබල අම්ලයක්. එතකොට එයා සම්පූර්ණයෙන්ම අයන පිට කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම හයිඩ්‍රජන් ධන අයන පිට කරන්නේ නැහැ. එයා තමන්ගෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි පිට කරන්නේ. ඉතින් ඒක අපිට ඔප්පු වෙලා ඉවරයි. මේ බලන්න. එයාගේ ආරම්භක සාන්ද්‍රණයෙන් 104ක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි එයා පිට කරන්නේ. හරි. එසා උත්තරේ 104යි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට 16ට උත්තරේ 3 නේ. ඔව්. 16ට උත්තරේ 3 104යි කියලා ගන්න පුළුවන්. 16ට උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. 104යි. හරි. ඉතින් 104 වගේ පොඩි ප්‍රමාණයක් ආපු එක සාධාරණයි. මොකද ෆෝමික් කියන්නේ දුබල අම්ලයක්. ඒතර එයාගේ ආරම්භක සාන්ද්‍රයෙන් ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි අයන බවට එයා අයනීකරණය කරන්නේ. හරි. ඒක ඔතනින් ඔප්පු වෙනවා. හරි. එහෙනම් 17 වෙනි ගැටලුව බලමු. 17 වෙනි එක ඕගනික් සම්බන්ධ ගැටලුවක්. ඒක අපිට ආරම්භක අපිට ඒකේ දීලා තියෙනවා යම් සංයෝගයක්. ඒ සංයෝගය තනුක වැඩිපුර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන ප්‍රතිඵල මොනවද කියලා තමයි අහන්නේ. හරි බලමු. හරි එහෙනම් අපි 17 බලමු. දාහත අපිට ඕගනික් වලින් තියෙන්නේ අපිට කාබනික සංයෝගයක් දෙනවා මෙන්න මේ වගේ. මේ වගේ කාබනික සංයෝගයක් දෙනවා. හරි. මේ වගේ. දැන් තේරුම් ගන්න දැන් මේක දිහා දැක්කහම ඕගොල්ලන්ට පැහැදිලි මෙතන ඒමයිඩයක් සහ මෙතන එස්ටරයක් තියෙනවා. එතකොට මෙයාව තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම මොකද්ද සිද්ධ වෙන්නේ? මේ එස්ටරේ කැඩෙනවා. මොකද වැඩිපුර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරද්දි මෙතන බාෂ්නික ජල විච්ඡේදනයක් වෙනවා. ඒකත් එක්ක මේ එස්ටරේ කැඩෙනවා. ඒතර එස්ටරේ කැඩෙන්නේ කොහොමද? එස්ටරේ කැඩෙන්නේ එස්ටරේ හදන්න හේතු වෙච්ච මධ්‍යසාරය සහ කාබොක්සිලික් අම්ලය බවට. ඒත් එක්කම අනිත් පැත්තට මෙතන ඒමයිඩේ හදන්න හේතු වුණු දෙන්න. ඇමීනේ සහ අම්ල ක්ලෝරයිඩය දෙපැත්තට කැඩෙන එක සිද්ධ වෙනවා. තේරුම් ගන්න මෙතෙන්දී
අපි තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ප්‍රතික්‍රියාව සිද්ධ කරද්දී මේ එස්ටරේට් කැඩෙනවා මෙතන ඒමයිඩෙත් කැඩෙනවා. ඒතර එස්ටරේ කැඩෙන්නේ මධ්‍යසාර සහ කාබොක්සිලික් අම්ලයේ බවට ඒමයිඩේ කැඩෙන්නේ අම්ල ක්ලෝරයිඩේ සහ ඇමීනේ බවට. දැන් උතන අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේක හොඳට බලන්න. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් එස්ටරේ කැඩුණා කියන්නකෝ මෙතන. මෙතන එස්ටරේ කැඩුණා කියන්නකෝ. එස්ටරේ කැඩුණාම තේරුම් ගන්න උතන හැදෙන්න ඕන. දැන් මේ එස්ටරේ හදන්න හේතුලා තියෙනවා මෙන්න මේ වගේ ෆීනෝල් කෙනෙක්. ඊට අමතරව මෙතනින් එනවා මේ වගේ මෙතනොයික් අම්ලයක්. මෙතනොයික් නැත්තම් එයාට අපි කියනවා ෆෝමික් ඇසිඩ් එක කියලා. හරිද? දැන් උඩ මොකද්ද වෙන්නේ? උඩත් කැඩෙනවා අදාළ ඇමීනේ සහ අම්ල ක්ලෝරයිඩේ බවට. ඒතර කවුද අම්ල ක්ලෝරයිඩ් එතනින් එන? මෙන්න මෙයා. ඔන්න ඔහමනේ. ඒතර තේරුම් ගන්න මේ ප්‍රභේදයේ උඩ ඒමයිඩේ හරි. මේ ඒමයිඩේ හැදිලා තියෙන්නේ මෙන්න මේ ඇමීනේ සහ මෙන්න මේ අම්ල ක්ලෝරයිඩේ එකතු වෙලා කියන එක තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ එස්ටරේ හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ මෙතනොයික් කාබොක්සිලික් අම්ලයක් සහ මේ වගේ මධ්‍යසාරයක් එක්ක කියන එක තේරුම් ගන්න ඕන. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? අදාළ මධ්‍යසාරයේ හැටියට ඉන්නේ ෆීනෝල් කෙනෙක්. මෙතන අදාළ ඇමීනේ හැටියට ඉන්නේ ඇනිලීන්. ඔනක තමයි විශේෂත්වය. දැන් මෙතන වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා නේ කියන්නේ. තේරුම් ගන්න වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් තේරුම් ගන්න මේ මෙතන මේ හැදිලා ඉන්න කාබොක්සිලික් අම්ලය තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ඒ වගේම අනිත් පැත්තට තේරුම් ගන්න. හරි? මෙන්න මෙතන මේ හැදිලා තියෙන අම්ල ක්ලෝරයිඩය තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. අනිත් පැත්තට මෙතන මේ හැදිලා ඉන්න ෆීනෝල් නුත් තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. හරි? පැහැදිලිද? දැන් මෙතන එස්ටරේ හදන්න හේතු වෙච්ච කාබොක්සිලික් අම්ලය මෙයා, ෆීනෝල් ඉන්නේ මෙයා. මෙතන ඒමයිඩේ හදන්න හේතු වෙච්ච අම්ල ක්ලෝරයිඩේ වෙන්නේ මෙයා, ඇමීනේ වෙන්නේ මෙයා. හරි? ඒතර ඇමීනේ ඇනිලින්. අදාළ මධ්‍යසාරයේ ෆීනෝල්. හරි? වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා නම් තේරුම් ගන්න මේ හැදිලා ඉන්න මෙතනොයික් කියන කාබොක්සිලික් අම්ලය තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. ඒ වගේම මේ අම්ල ක්ලෝරයිඩයත් තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. අනිත් පැත්තට ෆීනෝල්නුත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙනවානේ. එහෙනම් මෙතන මේ ෆීනෝල කාණ්ඩයත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. හැබැයි තේරුම් ගන්න ඇනිලීන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවක් නැහැ. මොකද එයා බාෂ්මික පැත්තට බර කාබනික සංයෝගයක් වන නිසා. ඒ නිසා මේකෙන් හැදෙන අවසාන ප්‍රතිඵල වෙන්නේ කවුද? කවුද අවසාන ප්‍රතිඵල වෙන්නේ? දැන් අපි එකින් එක ලියමු කවුද අවසාන ප්‍රතිඵලය වෙන්නේ කියලා. හරිද? දැන් මුලින්ම ඉන්නවා මෙන්න මේ වගේ මෙතනොයික් කෙනෙක්. මෙන්න මේ මෙතනොයික් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙලා මෙන්න මේ වගේ සෝඩියම් ලවණයක් හදනවා. හරි? ඔය වගේ සෝඩියම් ලවණයක් හදනවා. ඊළඟට අදාළ අම්ල ක්ලෝරයිඩය. මේ අම්ල ක්ලෝරයිඩේ මුලින්ම තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙලා ඇත්තටම අතරමැද්දේ කාබොක්සිලික් කෙනෙක් හදනවා. ඒ කාබොක්සිලික් තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වීම නිසා තමයි අදාළ සෝඩියම් ලවණය ලැබෙන්නේ. හරි? මොකද මෙයා තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණය ලබා දීමට අදාළ යාන්ත්‍රණයක් අපි ඉගෙනගෙන තියෙනවා. හරි? ඒක නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්. ආකල ඉවත් වීම ප්‍රතික්‍රියාවක්. එතෙන්දී පැහැදිලි වෙනවා අතරමැද්දේ කාබොක්සිලික් කෙනෙක් හැදිලා ඒ කාබොක්සිලික් තවදුරටත් අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවකින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා තමයි ලවණය දෙන්නේ. කොහොම හරි අවසාන ලැබෙන්නේ මෙයාගෙන් මෙන්න මේ වගේ සෝඩියම් ලවණයක්. මෙන්න මේ වගේ සෝඩියම් ලවණයක් ලැබෙන්නේ.
ඊළඟ මෙතන ඉන්න මධ්‍යසාරය වන ෆීනෝල්. එතකොට මෙතන NH2 කෙනෙකුත් මෙහෙම සම්බන්ධයි. හරි. එතකොට මෙයා තව දුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම කවුද හැදෙන්නේ? මෙතන මෙහෙම NH2 ඇනිලීන් ඉන්නවා. මෙතන O- Na+ කෙනෙක් හැදෙනවා. හරි. පැහැදිලිද? O- Na+ කෙනෙක් හැදෙනවා. එහෙනම් අවසානයේදී ඒ කියන්නේ සමස්තයක් විදිහට මෙන්න මේ සංයෝගයේ තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම හැදෙන ප්‍රතිඵල වෙන්නේ මෙන්න මේ කට්ටිය. මෙන්න මේගොල්ලෝ. හරි. එතකොට ඒකට මේ වගේ සෝඩියම් ලවණ දෙකක් සහ මෙන්න මේ වගේ ෆීනෝල්ගෙන් හැදුණු සෝඩියම් ලවණයක් අන්තර්ගත වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රතිඵල තුන තමයි අවසානයේදී හැදෙන්න ඕන. හරි. මෙන්න මේ ප්‍රතිඵල තුන තමයි අවසානයේදී හැදෙන්න ඕනේ. එහෙනම් ඔය ප්‍රතිඵල තුනේ ඉන්න උත්තරේ මොකක්ද? දැන් පළවෙනි එක වැරදි. මොකද ඒකේ අර COO- Na+ මේ ෆීනෝල් ඉන්න බෙන්සීන් තමයි සම්බන්ධලා තියෙන්නේ. ඒක වැරදි. දෙවෙනි උත්තරේ වැරදින්නේ. දෙවෙනි එකේ ෆීනෝල් සාමාන්‍ය විදිහට ඉන්න නෑ. ෆීනෝල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක තවදුරටත් ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. නිසා දෙවෙනි පිළිතුර වැරදි. හතරවෙනි පිළිතුර වැරදි. අර මෙතන මේ හැදුණු මෙතනොයික් තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙලා නෑ. ඊළඟට පස්වෙනියා වැරදි. මොකද පස්වෙනියා වැරදෙන්න හේතුව මෙතන මේ එස්ටරේ කැඩිලා නෑ. එස්ටරේ අදාළ කාබොක්සිලික් අම්ලය සහ ෆීනෝල් බවට කැඩිලා නෑ. හරි. ඒ නිසා ඒක එතනින් වැරදෙනවා. ඒ නිසා උත්තරේ 3 බලන්න තුන්වෙනි උත්තරේ හරියටම මෙතන ඇනිලීන් සහ O- Na+ දීලා තියෙනවා. ඊළඟට බෙන්සීන් වලේ COO- Na+ දීලා තියෙනවා. ඊළඟට ෆෝමික්ගෙන් හැදෙන COO- Na+ හරියටම දීලා තියෙනවා. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ 3. 17ට පිළිතුර වෙන්න ඕනේ 3. 17ට පිළිතුර වෙන්නේ 3. බ්‍රෝමයිඩ් සහ අයඩයිඩ් වෙන් කරගන්න වඩාත් උචිතයි. එහෙනම් බලමු කොහොමද ඒ වෙන් කර ගැනීම අපි සිද්ධ කරන්නේ කියලා. හරි. එහෙනම් අපි බලමු තුන්වෙනි එකේ තියෙන CCl4 මාධ්‍ය iodine. හරි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් මාධ්‍ය iodine. දැන් iodine කියන්නේ නිර්ද්‍රවීය කෙනෙක්නේ. ඒතොර එයා ජලයේ හොඳින් දිය වෙන්නේ නැහැ. හැබැයි එයා කාබනික ස්තරයේ හොඳින් දිය වෙනවා. ඒතොර ඇත්තටම iodine කියන කෙනා CCl4 ස්තරයට ගියාම වෙන්නේ අදාළ CCl4 ස්තරය දම් පාට තමයි පේන්නේ. හරි. එසා CCl4 මාධ්‍ය iodine කියන්නේ පිටින් බැලුවාම දම් පාටට පේන ද්‍රාවණයක්. ද්‍රාවණයක් කියන එක වැරදි ඇත්තටම. මොකද මෙතන CCl4 කාබනික ද්‍රාවකය දාන්නේ. ඉතින් ඒකට iodine ව දිය කරනවා. මොකද iodine දිය වෙනවා කාබනික ස්තරේ. ඒතකොට ඒක අපිට දම් පාටට පේනවා. හරි. දැන් මොකද්ද කරන්නේ? මෙන්න මේකයි කරන්නේ. දැන් නිකන් හිතන්නකෝ මෙහෙම. දැන් මේ විදිහට iodine ඉන්නවා CCl4 මාධ්‍ය. හරි. ඒතර මේක අපිට දම් පාටට තමයි පේන්නේ. දැන් අපි මොකද්ද කරන්නේ? මේකට ගෙනල්ලා දානවා පොටෑසියම් බ්‍රෝමයිඩ් ජලීය ද්‍රාවණයක්. පොටෑසියම් බ්‍රෝමයිඩ් ජලීය ද්‍රාවණයක් දානවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙනවා. ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? දැන් මෙයාගේ ජලීය ද්‍රාවණයක් නෙදාන්නේ. මෙයාගේ ජලීය ද්‍රාවණයක් දානවා කියන්නේ ඇත්තරම ওই ද්‍රාවණේ ඉන්නේ පොටෑසියම් ප්ලස් සහ Br මයිනස් අයන. හරි. දැන් මෙතන කාබනික ස්තරයේ උඩට ජලීය ස්තරේ නැත්තම් පොටෑසියම් බ්‍රෝමයිඩ් ජලීය ද්‍රාවණේ දැම්මහම වෙන්නේ දැන් ජලයේ ඉන්නේ කොහොම හරි. ජලය මොකක්ද වෙන්නේ? ජලය කාබනික ස්තරේ දී වෙන්නේ නැහනේ. ඒ නිසා මේක දැම්මට පස්සේ අර කාබනික ස්තරයයි ජලීය ස්තරය පැහැදිලිව අපිට පේනවා. කාබනික ස්තරය මෙහෙම නම් ජලීය ස්තරය වෙනම. ඒතර වෙන වෙනම පේනවා ලස්සනට. එතකොට ජලීය ස්තරයේ තුල ඉන්න වේදෙන්නා කවදාවත්
කාබනික ස්තරය ඇතුළට යන්නේ නැහැ. මොකද හේතුව කාබනික ස්තරය ඇතුලේ අයන පිහිටන්න බෑ. ඒ වගේම CCl4 ස්තරය ඇතුළේ ඉන්න අයඩීන් මොකද කරන්නේ? ජලීය ස්තරයට යනවා. හැබැයි ඊ타ත්ම සුළු වශයෙන්. කලාප සමතුලිතතාවයේදී ඉගෙන ගන්න ඕක. හරි. එයා දෙපැත්තරම ගිහිලා සමතුලිත වෙනවා. හරි. කොහොම හරි මෙයාගෙන් යම්කිසි ස්වල්ප ප්‍රමාණයක් හරි යන්න පුළුවන් ජලීය ස්තරයට. හැබැයි මේගොල්ලොන්ට බෑ එන්න. හරි. මොකද මේගොල්ලෝ අයනනේ. හරි. දැන් උතර රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙනවා. මොකද්ද වෙන්නේ? මේ Br- කියන කෙනා Br2 වෙනවා. හරි. Br- එක්වස් Br2 එක්වස් බවට පත් වෙනවා. අනිත් පැත්තට මේ ස්තරේ ඉන්න අයඩීන් ඉන්නේ. ඒ අයඩීන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන I- බවට පත් වෙනවා. තේරුණාද? ඒතකොට Br- ඔක්සිකරණය වෙනවා Br2 බවට. I2 I- බවට ඔක්සිහරණය වෙනවා. ඒතකොට මේ දෙන්නව එකතු කරාම මෙතන සමස්ත ප්‍රතික්‍රියාවක් වෙනවා. මොකද්ද? Br- අයඩීන් එක ප්‍රතික්‍රියා කරලා Br2 සහ දෙකක් I- හදනවා. හරි. I-. දැන් මොකද්ද මෙතන අපිට පැහැදිලි වෙන්නේ? Br- Br2 උනාට පස්සේ Br2ට බෑ දැන් ජලීය ස්තරය ඇතුලේ ඉන්න. මොකද Br2 කියන එක්කෙනා ජලය හොඳට දීවෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා Br2 මොකද්ද කරන්නේ? ටක් ගාලා යනවා කාබනික ස්තරය ඇතුළට. අනිත් පැත්තට අයඩීන් I- උනානේ. දැන් I- ට බෑ කාබනික ස්තරය ඇතුලේ ඉන්න. මොකද එයා අයනයක්නේ. එයා ටක් ගාලා යනවා ජලීය ස්තරයට. එසා තේරුම් ගන්න I2 දැන් I- බවට පත් වුණා. ඒ හැදුණු I- දැන් ඉන්නේ ජලීය ස්තරය ඇතුලේ. හැබැයි Br- Br2 බවට ඔක්සිකරණය වෙලා හැදුණු Br2 දැන් ඉන්නේ CCl4 කාබනික ස්තරය ඇතුලේ. ඒ නිසා Br2 මගින් කාබනික ස්තරයේ මොකද්ද කරන්නේ? යම්කිසි පැහැයක් පෙන්වනවා. මොකද්ද පැහැ? රතු දුමුරු පැහැයක්. ඒ නිසා තේරුම් ගන්න දැන් CCl4 ස්තරයේ දම් පාට නෙමේ දැන් රතු දුමුරු පාටට පේන්නේ. ඇයි දැන් මේ හැදුණු Br2 කාබනික ස්තරය ඇතුළට ගියානේ. ඒ නිසා දැන් කාබනික ස්තරයේ රතු දුමුරු පැහැට තමයි පේන්නේ. ඒ නිසා දැන් මේක කරද්දී අපිට ලැබෙන නිරීක්ෂණය නැත්නම් වර්ණිපර්යාසය තමයි දම් පාට කාබනික ස්තරය මෙහෙම තියෙනවා. ඒක උඩට ජලීය පොටෑසියම් බ්‍රෝමයිඩ් දානවා. ටිකක් වෙලා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? ටික කාබනික ස්තරය දැන් රතු දුමුරු පැහැට හැරෙනවා. එහෙනම් තේරුම් ගන්න එයා රතු දුමුරු පාටට හැරුණේ බ්‍රෝමීන් නිසා කියන එක අපිට පැහැදිලි වෙනවා. එහෙනම් බ්‍රෝමීන් ඉන්න නම් අනිවාර්යයෙන්ම ජලීය ද්‍රාවණය තුලේ පොටෑසියම් බ්‍රෝමයිඩ් වගේ Br- අඩංගු අයනික ද්‍රාවණයක් නැත්නම් අයනික සංයෝගයක් දී වෙලා තියෙන්න ඕන කියන එක අපිට පැහැදිලි වෙනවා. එසා I2CCl4 ක්‍රමය හරහා කෙලින්ම පොටෑසියම් බ්‍රෝමයිඩ්ව අඳුන ගන්න පුළුවන්. හරි. පොටෑසියම් බ්‍රෝමයිඩ්ව අඳුන ගන්න පුළුවන්. පොටෑසියම් අයඩයිඩ් ගත්තොත් මොකද්ද වෙන්නේ? තේරුම් ගන්න දැන් හිතන්නකෝ දාන්නේ පොටෑසියම් අයඩයිඩ් කියලා. එතකොට මොකද්ද වෙන්නේ? පොටෑසියම් අයඩයිඩ් දැම්මොත් ජලීය ද්‍රාවණය තුල ඉන්නේ පොටෑසියම් ප්ලස් නුයි I- නුයි නේ. ඔව්. පොටෑසියම් ප්ලස් නුයි I- නුයි තමයි හැදෙන්නේ. පොටෑසියම් ප්ලස් සහ I- තමයි හැදෙන්නේ. හරි. දැන් ඉතින් මොකක්වත් වෙන්නේ නැහැ. හරි. ඇයි ඒ? දැන් උතර වෙන්න පුළුවන් මේකනේ. දැන් I- ඔක්සිකරණය වෙයි අර වගේම I2 බවට. හැබැයි මෙතන ඉන්න I2 I- බවට. හරි. තේරුණාද? ජලීය ද්‍රාවණය තුල ඉන්න I- I2 බවට ඔක්සිකරණය වෙද්දී ජලීය ද්‍රාවණයේ ඉන්න I- I2 බවට පත් වෙද්දී කාබනික ස්තරයේ ඉන්න I2 I- බවට ඔක්සිහරණය වෙනවා. ඒතර මොකද්ද වෙන්නේ? ඇත්තට මෙතන මෙන්න මේ වගේ සමතුලිත ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙන් තේරුම් ගන්න අයඩීන් ඉන්න කාබනික ස්තරයේ වර්ණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තේරුණාද? අයඩීන් ඉන්න මේ කාබනික ස්තරයේ වර්ණ විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පොටෑසියම් අයඩයිඩ් දැම්මහම කිසිම වර්ණ විපර්යාසයක් කාබනික ස්තරයේ ඇති වෙන්නේ නැත්නම්
අනිවාර්යෙන්ම අදාළ ද්‍රාවණය I- අඩංගු විය යුතුයි කියන එක පැහැදිලි කරගන්න ඕනේ. ඒස තේරුම් ගන්න ඔය තුන්වෙනි උත්තරේ ගන්නත් බෑ මොකද ඒ ක්‍රමිනුත් දෙන්නව වෙන් කරගන්න පුළුවන්. දැන් හතරවෙනි එකත් ඔය වගේමනේ. ඒක අලුතින් පැහැදිලි කරන්න ඕනේ නෑ. හතරවෙනි එක ඔය වගේම තමයි. මොකද්ද? හතරවෙනි එකේ දැන් ඉන්නේ Br2. හරි. හතරවෙනි එකේ ඉන්නේ Br2. දැන් Br2 ඉන්න එකට පොටෑසියම් අයඩයිඩ් දැම්ම කියන්නකො. අනිත් එක තමයි Br2 බ්‍රෝමීන් අඩංගු මෙන්න මේ කාබනික ස්තරයේ පාට දැන් රතු දුඹුරු. හරි. රතු දුඹුරු නැත්තම් ඕක කහ පැහැයෙන් පේන්නත් පුළුවන්. හරි. දැන් ඔකට පොටෑසියම් අයඩයිඩ් දාන්නේ. එතකොට අර විදිහට පොටෑසියම් I- එනවා. ඔය I- I2 බවට ඔක්සිකරණය වෙනවා. අනිත් පැත්තට මොකද්ද වෙන්නේ? අනිත් පැත්තට වෙන්නේ මේ කාබනික ස්තරයේ ඉන්න බ්‍රෝමීන් මොකද්ද වෙන්නේ? Br- බවට ඔක්සිහරණය වෙනවා. තේරුණාද? I- I2 බවට ඔක්සිකරණය වෙද්දී Br2 Br- බවට ඔක්සිහරණය වෙනවා. ඒතර මේ දෙන්නා එකතු කරාම Br2 දෙකක් I- I2 සහ දෙකක් Br- බවට පත් වෙනවා. දැන් මොකද්ද අපිට පේන වර්ණය? මොකද්ද අපිට දැන් මෙතන අපිට ලැබෙන නිරීක්ෂණය මොකද්ද? මෙතන අපිට දකින්න ලැබෙන්නේ මුලින්ම තියෙනවා රතු දුමුරු පැහැයෙන් යුතු කාබනික ස්තරයක්. ඔකට ජලීය පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණයක් දැම්මහම වෙන්නේ ටිකක් වෙලා ගියාම මේ රතු දුමුරු කාබනික ස්තරය දම් පාටට හැරෙන්න ගන්නවා. එතනින් අපිට පැහැදිලි අනිවාර්යෙන් දම් පාට ඇති වෙන්න හේතුව අයඩීන් කියන කෙනා කාබනික ස්තරයට ආපු නිසා කියලා. එහෙනම් තේරුම් ගන්න අදාළ ජලීය ද්‍රාවණයේ අයඩයිඩයක් ඉන්න ඕනේ කියන එක පැහැදිලි වෙනවා. ඒ නිසා තේරුම් ගන්න Br2CCl4 පද්ධතියක් ගත්තත් දෙන්නව වෙන් කරගන්න පුළුවන්. හරි. දෙන්නව වෙන් කරගන්න පුළුවන්. ඔය මේ දැන් කතා කරපු 1 2 3 4 කියන හතරෙන්ම දෙන්නම Tamanට ආවේනික මොකක් හරි අනිත් කෙනාට වෙනස් වෙන විදිහට නිරීක්ෂණයක් පෙන්වනවා. ඒ නිසා තමයි දෙන්නව වෙන් කරගන්න පුළුවන් ඉන්නේ ඔය ඒ අදාළ ක්‍රම මගින්. හරි. එහෙනම් පස්වෙනි උත්තරේ තමයි හරියන්න ඕනේ. බලමු. හරි. දැන් මේ Br2CCl4 මේ පද්ධතියට හිතන්නකො පොටෑසියම් බ්‍රෝමයිඩ් දැම්මා කියලා. එතකොට මොකක් වෙයි? පොටෑසියම් බ්‍රෝමයිඩ් දැම්මොත් හරි ඉස්සෙල්ලා වගේම තමයි. මම අයඩීන්ට ලිව්වේ. පොටෑසියම් බ්‍රෝමයිඩ් දැම්මොත් පොටෑසියම් ප්ලස් සහ Br- යන්නේ. දැන් මොකක්ද වෙන්නේ? ජලීය ස්තරයේ Br- Br2 වෙනවා. කාබනික ස්තරයේ ඉන්න Br2 Br- වෙනවා. ඒතර මෙතන සමතුලිත ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ මේ වගේ. හරි. ඒතර මේ ප්‍රතික්‍රියාවට අනුව Br2 ගේ නැත්නම් මේ කාබනික ස්තරයේ වර්ණය වෙනස් වෙන්නේ නැහැ. කාබනික ස්තරයේ වර්ණය නියතයි. රතු දුමුරු පැහැයෙන්මයි පේන්නේ. එනම් පැහැදිලි ජලීය ද්‍රාවණයේ පොටෑසියම් බ්‍රෝමයිඩ් තමයි අඩංගු වෙන්න ඕනේ. එහෙනම් ඒ ක්‍රමයෙන්ුත් දෙන්නව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එහෙනම් පස්වෙනි පිළිතුර තමයි එහෙනම් අපිට පිළිතුර වශයෙන් ගන්න වෙන්නේ. මොකද පස්වෙනි එකෙන් දෙන්නවම පැහැදිලි කරගන්න බෑ වෙන් කරලා. බලමු එහෙමද වෙන්නේ කියලා. දැන් බලමු. හරි. පස්වෙනි එකේ මොකද්ද තියෙන්නේ? පස්වෙනි එකේ මොකද්ද තියෙන්නේ? පස්වෙනි එකේ තියෙන්නේ ජලීය සිල්වර් නයිට්‍රේට් සහ සාන්ද්‍ර ඇමෝනියා. ජලීය සිල්වර් නයිට්‍රේට් සහ සාන්ද්‍ර ඇමෝනියා. දැන් ඔන්න තේරුම් ගන්න. එතන සාන්ද්‍ර ඇමෝනියා භාවිත කරන්නේ තනුක ඇමෝනියා නෙමෙයි. හරි? සාන්ද්‍ර ඇමෝනියා. මුලින්ම ජලීය සිල්වර් නයිට්‍රේට් එකතු කරන්නේ. දැන් එතකොට අර ඉස්සල්ලා වගේම ලෙඩ් නයිට්‍රේට් එකතු කරා වගේම තමයි. හරි? සිල්වර් නයිට්‍රේට් දැම්මහම මොකද්ද වෙන්නේ?
potassium bromide නම් හරි potassium bromide නම් මේ ප්‍රතික්‍රියාවෙන් silver bromide අර ලා කහ පාට අවක්ෂේපය දෙනවා. හරි ලා කහ පාට අවක්ෂේපය දෙනවා. ඊළඟට silver nitrate potassium iodide එක ප්‍රතික්‍රියා කරාම silver iodide සහ potassium nitrate හදනවා. හරිද? ඔන්න ඔය වගේ ආක්ෂේප දෙයක් හදනවනේ. දැන් ඊළඟ සාන්ද්‍ර ඇමෝනියා තමයි දාන්නේ. සාමාන්‍යයෙන් අයඩයිඩ් තමයි සාන්ද්‍ර ඇමෝනියා වල හොඳටම දී වෙන්නේ. බ්‍රෝමයිඩ් ගත්තොත් බ්‍රෝමයිඩ් තනුක ඇමෝනියා වල තමයි දී වෙන්නේ. හරි. හැබැයි දැන් තේරුම් ගන්න ඕන කාරණේ තමයි හරි. එතකොට මෙතනින් පස්සේ දැන් මේකට සාන්ද්‍ර නයිට්‍රික් එකතු කරනවානේ. එතකොට තේරුම් ගන්න සාන්ද්‍ර නයිට්‍රික් එකතු කරාට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතන සිල්වර් බ්‍රෝමයිඩ් අවක්ෂේපය සහ සිල්වර් අයඩයිඩ් අවක්ෂේපය සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා වෙනවා. ප්‍රතික්‍රියාවෙන් ඒගොල්ලෝ ජලීය ද්‍රාවණයක් හදනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මේ විදිහට. දැන් සිල්වර් අයඩයිඩ් ගත්තොත් සිල්වර් අයඩයිඩ් අවක්ෂේපය සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා වෙනවා. සාන්ද්‍ර ඇමෝනියා ද්‍රාවණයක් එක්ක ප්‍රතික්‍රියා වුණාම මෙන්න මේ විදිහේ ප්‍රභේදයක් තමයි හදන්නේ. ඒතර සිල්වර් බ්‍රෝමයිඩ් උත් ඒ වගේම තමයි. සාන්ද්‍ර ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරාම මෙන්න මේ වගේ ජලීය ද්‍රාවණයක් හදන්නේ. මෙතන එන්න ID. ඔය විදිහේ. හරි. ඒතර මෙතන තියෙන විශේෂත්වය තමයි අපි මේක නම් කරොත් මෙතන මෙයා ධන, මෙයා ඍණ. මෙයා ධන, මෙයා ඍණ. ඔය විදිහට. තේරුම් ගන්න මේ ප්‍රතිඵල දෙකම ජලය හොඳින්ම දී වෙනවා මේගොල්ලෝ අයනික ප්‍රභේද සහ මේ දෙන්නම අවර්ණයි. මේ ප්‍රභේද දෙකම අවර්ණයි. හරි. ඒකට හේතුව AgNH3 කියන ඒ සංකීර්ණ අයනය අවර්ණයි. ඒතකොට තේරුම් ගන්න දැන් සිල්වර් නයිට්‍රේට් එකතු කරනවා potassium bromide සහ potassium iodide ජලීය ද්‍රාවණ සමග එතන ප්‍රතික්‍රියාවේ මේ වගේ potassium bromide silver bromide අවක්ෂේපය දෙනවා. silver nitrate එක්ක potassium iodide ප්‍රතික්‍රියා කරාම silver iodide අවක්ෂේපය දෙනවා. මේ දෙන්නම වැඩිපුර සාන්ද්‍ර ඇමෝනියා වල දී වෙනවා. දිය වෙලා දෙන්නම හදන්නේ අවර්ණ ද්‍රාවණ. එහෙනම් තේරුම් ගන්න අවසන් ප්‍රතිඵලය පැහැදිලිව වෙන් කරගන්න විදිහක් නැහැනේ. මොකද දෙන්නම දෙන්නේ අවර්ණ ද්‍රාවණ. ඒ නිසා මෙතනදී අපිට කවුද සිල්වර් අයඩයිඩ් සිල්වර් බ්‍රෝමයිඩ් කියන එක අඳුන ගන්න බෑ. මොකද දෙන්නම කහ පාට. ඉතින් මෙතනින්
මේ දෙන්නවා වෙන් කරගන්න බෑ කියන්නේ කොහොමත් පොටෑසියම් බ්‍රෝමයිඩ් සහ පොටෑසියම් අයනයිඩ් වෙන් කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒක තේරුම් ගන්න ජලීය සිල්වර් නයිට්‍රේට් සහ සාන්ද්‍ර ඇමෝනියා දාලා මේ වගේ පරීක්ෂාවක් අපි කරොත් එතනදී මේ දෙන්නා වෙන් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නිසා මෙතනදී පිළිතුර වෙන්නේ උත්තරේ 5. 20 වෙනි ගැටලුවට පිළිතුර වෙන්නේ 5. ඒතර කලින් උත්තර 4දීම අපි දැක්කා මේ දෙන්නව පැහැදිලිව වෙන් කරගන්න කිසියම් හෝ ප්‍රබල සාධකයක් අපිට හම්බුණා. හැබැයි මෙතනදී මේගොල්ලෝ අපිට කියන ක්‍රමවේදය ඔස්සේ ගියොත් දෙන්නගෙම ලැබෙන්නේ අවර්ණ ජලීය ද්‍රාවණ. නිසා දෙන්නව වෙන් කරගන්න අපිට හැකියාවක් නැහැ. පැහැදිලිව වෙන් කරගන්න අපිට සාධකයක් හොයාගන්න හැකියාවක් නැහැ. නිසා පස්වෙනි උත්තරේ තමයි ගන්න පුළුවන් ඉන්නේ. හරි. එහෙනම් අපි 21 වන ප්‍රශ්නය සිට ඉදිරියට කතා කරමු. 21 වෙනි එකේ තියෙන්නේ සාන්ද්‍ර නයිට්‍රික් සමග සල්ෆර් ප්‍රතික්‍රියා කළ විට සෑදෙන ප්‍රතිඵල මොනවද කියලා අහන්නේ. හරි. ඊටාම සරල ප්‍රශ්නයක්. එහෙනම් අපි හදමු. හරි. එහෙනම් 21 වෙනි ප්‍රශ්නේ බලමු අපි. හරි අපි 21 වන ප්‍රශ්නය කතා කරමු. 21 වන ගැටලුවේ සාන්ද්‍ර නයිට්‍රික් සමග සල්ෆර් ප්‍රතික්‍රියා කළ විට සෑදෙන ප්‍රතිඵල අහන්නේ. එතන තේරුම් ගන්න රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඔක්සිකරණ ඔක්සිහරණ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. එතනදී සල්ෆර් SO2 බවට තමයි ඔක්සිකරණය වෙන්නේ. හරිද? හතරක් ඉලෙක්ට්‍රෝන. මේ පළවෙනි සමීකරණය. ඊළඟට HNO3 වල නයිට්‍රේට NO2 බවට තමයි ඔක්සිහරණය වෙන්නේ. එතනදී අපි මේක තුන්ද කරොත් ජලය එනවා මෙහෙම. say 2H+ මෙතන ඉලෙක්ට්‍රෝනය. දැන් අපිට කරන් තියෙන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව දෙවෙනි ප්‍රතික්‍රියාව 7න් වැඩි කරලා එකතු කරන්න. එතකොට අපිට ලැබෙනවා සල්ෆර් මේක 4 වෙනකොට මෙතන 8ක් H+ එනවා. මේ 4යි H+ මෙහෙට ආවහම 4ක් H+. මෙතන 4ක් නයිට්‍රේට්. හරිද? ඊළඟට මෙතන 4ක් ජලය හැදෙනවා. මේ 2ක් ජලය මෙහාට ගියාම 2ක් ජලය හැදෙන්නේ. හරි? එතකොට SO2 4ක් NO2 මෙතන 2ක් ජලය. එතකොට සල්ෆර් මෙතන 4ක් නයිට්‍රික් හැදෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් 4ක් නයිට්‍රජන් ඩයොක්සයිඩ් 2ක් ජලය. එතන ඝන මෙතන aqueous මෙතන ගෑස් මෙතන ලික්විඩ්. ඒතකොට තේරුම් ගන්න වායුවේ ප්‍රතිඵල දෙකක් හැදෙනවා. ඒතකොට හැදෙන ප්‍රතිඵල තුන තමයි මේ. කවුද? සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ජලය. ඒතකොට සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් ජලය ප්‍රතිඵල හැටියට ඉන්න පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. හරි? ඒ නිසා 21ට උත්තරේ 2. මේ විදිහේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව තමයි එතනදි වෙන්නේ. තුන් දෙන්නේ සල්ෆර් 1යි සල්ෆර් 1යි හයිඩ්‍රජන් 4යි හයිඩ්‍රජන් 4යි නයිට්‍රජන් 4යි නයිට්‍රජන් 4යි මෙතන ඔක්සිජන් 12යි දෙවරක් 4 8යි 8යි මේ දෙක 10යි 10 දෙක 12යි. එහෙනම් 21ට පිළිතුර දෙවෙනි උත්තරය. හරි. එහෙනම් අපි 22 වෙනි ප්‍රශ්නෙට යමු. අපිට තියෙන්නේ ඒක KPKC සම්බන්ධ ගැටලුවක්. 22 වෙනි ගැටලුව. හරි.
එහෙනම් අපි කතා කරමු 22. විසි දෙකේ අපිට කියනවා මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් දීලා තියෙන්නේ හයිඩ්‍රජන් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවත් එක්ක මේ විදිහට ආංශිකව ප්‍රතික්‍රියා වෙනවා ප්‍රතික්‍රියාවෙන් ජල වාෂ්ප සහ කාබන් මොනොක්සයිඩ් තමයි හැදෙන්නේ හරි ඔව් දැන් අපිට කියනවා මේකට ඇතුල් කරනවලු හයිඩ්‍රජන් මවුල 0.9ක් කාබන් ඩයොක්සයිඩ් මවුල 0.9ක් සමස්ත පරිමාව ඒ කියන්නේ මේ සමතුලිත පද්ධතියේ ඉන්න පරිමාව ගන් ඩෙසිමීටර් 5යි. ඒතකොට සමතුලිත අවස්ථාවේ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය තමයි අහන්නේ. හරි. දැන් මෙහෙම හිතමුකෝ අපි. දැන් සරල ගානක් මේක අහන්නේ. දැන් මේ දෙන්නගේ ආරම්භක සාන්ද්‍රණ ගමු. අපි ආරම්භක සාන්ද්‍රණ ඕනෙම නෑ ආරම්භක මවුල ගණන් වලින් යා. ඊට පස්සේ අපි සාන්ද්‍රණ කරමු. ඒතකොට ආරම්භක මවුල හයිඩ්‍රජන් ආරම්භයේදී දානවලු කීයක්ද 0.9ක් කාබන් ඩයොක්සයිඩ් නුත් 0.9ක් नु දාන්න. හරි. ඊළඟ අපි හිතමු විඝටනය වෙන මවුල ගාන මෙයාගේ x ප්‍රමාණයක් විඝටනය වෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් නුත් x ප්‍රමාණයක් විඝටනය වෙන්න ඕනේ. මේ දෙන්නගේ x ප්‍රමාණය හැදෙන්න ඕනේ. එහෙනම් සමතුලිත අවස්ථාවේ මවුල ප්‍රමාණය ලැබෙනවා 0.9න් x ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ 0.9න් x ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ මේ දෙන්නගේ x ප්‍රමාණය ඔහොම හැදලා තියෙන්න ඕනේ දැන් මේ මවුල ගානනේ දැන් සමතුලිත සාන්ද්‍රණනේ සමතුලිත සාන්ද්‍රණ. ତොර මවුල ගාන බෙදන්න ඕනේ පරිමාව ඝන ඩෙසිමීටර හරි ඝන සෙන්ටිමීටර නෙමෙයි ඝන ඩෙසිමීටර හරි කෙලින්ම බෙදන්න තියෙන්නේ 5න් බෙදන්න තියෙන්නේ හරි මෙයාවත් 5න් බෙදමු මෙයාවත් 5න් බෙදමු මෙයාවත් 5න් බෙදමු ඔන්න එක් අයගේ සාන්ද්‍රණ ගත්තා ඊළඟ අපිට මේ ගැටලුවේ නැත්තම් මේ ප්‍රතික්‍රියාවට දාලා දැන් මේ ප්‍රතික්‍රියාව තියෙන යම්කිසි උෂ්ණත්වයක් තියෙනවා උෂ්ණත්වයට අදාළ Kc යගේ දෙනවා 4යි කියලා දැන් අපිට පුළුවන් Kc ප්‍රකාශනය ලියන්න Kc සමානයි ජල වාෂ්ප සාන්ද්‍රණයේ වාරයක් කාබන් මොනොක්සයිඩ් වායු සාන්ද්‍රණය බෙදීම හයිඩ්‍රජන් වායු සාන්ද්‍රණයේ වාරයක් කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය. දැන් Kc යගේ 4යි කියලා දෙනවා. එහෙනම් 4 සමානයි මේ දෙන්නාගේ සාන්ද්‍රණ x බෙදීම 5 වාරයක් x බෙදීම 5යි. මේ දෙන්නාගේ සාන්ද්‍රණ ගුණිත ගත්තොත් 0.9 ඍණ x බෙදීම 5 0.9 ඍණ x එතන 0.9 හරි බෙදීම 5 හරි මම හිතන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති හරිද මේ වගේ Kc උක්ත කරලා අපිට යම්කිසි Kc ප්‍රකාශනයේ ලියලා අදාළ x වලින් අපි ගත්ත සාන්ද්‍රණ ටික මෙහෙම ආදේශ කරනවා ආදේශ කළා ඊළඟට x ගියගේ හොයන්න තමයි තියෙන්නේ හරි හරි එහෙනම් මම ඊළඟට උඩ ටික මකනවා මොකද මේ සුළු කිරීම මට ඉස්සරහට කරගෙන යන්න ඉඩ ඕනේ ඒකයි හරි එහෙනම් බලමු මම මේ උඩ ටික මකන්න එහෙනම් 4 සමානයි x බෙදීම 5 වාරයක් x බෙදීම 5 0.9 ඍණ x බෙදීම 5 වාරයක් 0.9 ඍණ x බෙදීම 5 දැන් බලන්න මේ පහේ පරිමාණ බෙදුවට වැඩකුත් නැහැ ඇත්තට පහේ ඉලක්කම් ටික කැපිලා යනවා එහෙනම් 4 සමානයි
x වර්ගයේ උඩ යට 0.9 ඍණ x ගේ වර්ගය. දැන් දෙපැත්තෙන් වර්ගමූලය ගන්න. මොකද දැන් මෙතන ඍණ උත්තරේ ඉන්නේ නැහනේ. හරි. අනිවාර්යෙන්ම x ට එන්න ඕනේ ධන උත්තර. හරි. x කියන්නේ මූල ප්‍රමාණයක්. මේක ධන වෙන්න බෑනේ. එහෙනම් වර්ගමූලය ගත්තොත් දෙපැත්තෙම 2 සමානයි. මෙහෙම එන්නේ. හරි. ඒතර අපි සුළු කරොත් 1.8 ඍණ 2යි x සමානයි x 3යි x සමානයි 1.8යි x සමානයි 0.6යි කියලා එනවා. x සමානයි 0.6යි. ඒතර මේ 0.6 මවුල හරි. x සමානයි 0.6 මවුල. දැන් අපෙන් අහන්නේ කාගේ සාන්ද්‍රණියද? කාබන් මොනොක්සයිඩ් ගෑස්. දැන් අපි ඉස්සෙල්ලා දැක්කා එයාගේ සාන්ද්‍රණය ආවේ 0.9 ඍණ x බෙදීම 5 කියලා. එහෙනම් 0.9 ඍණ x කියන්නේ මෙතන 0.6යි. එතකොට මෙයා 0.3යි. එහෙනම් උත්තරේ කීයද දෙන්නේ? 0.3 අරගොල්ලෝගේ ආරම්භක සාන්ද්‍ර කී දීලා තියෙන 0.9 නේද? ආරම්භක මූල ප්‍රමාණනේ 0.9 දීලා තියෙන්නේ. අනේ මෙයාගේ සාන්ද්‍රණය එන්නේ මෙහෙමනේ. කාබන් මොනොක්සයිඩ්ගේ සාන්ද්‍රණය නැහනේ නේ. හරි හරි. කාබන් මොනොක්සයිඩ්ගේ සාන්ද්‍රණය එන්නේ x බෙදීම 5නේ. x බෙදීම 5. එතකොට 0.6 බෙදීම 5යි 0.12 කියලා එනවා. ගන් ඩෙසිමීටරයට මවුල 0.12. හරි. එහෙනම් උත්තරේ කීයද? 0.12 උත්තරේ 1. පිළිතුර 1. 22ට උත්තරේ 1 කියලා තමයි එන්නේ. හරි. 0.12. හරි. හරි. ඊළඟ 23 ඕගනික් ප්‍රශ්නයක් තියෙන්නේ. බලමු 23 ඕගනික් ප්‍රශ්න ඊළඟට. මෙතන අර 0.9 ඍණ x බෙදීම 5 එන්නේ ප්‍රතික්‍රියක වලට නේ. ඔය හයිඩ්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් වල තමයි 0.9 ඍණ x කියලා එන්නේ. ප්‍රතිඵල වලට එන්නේ x බෙදීම 5. හරි. හරි 23 බලමු එහෙනම් ඊළඟට. හරි. එහෙනම් 23 බලමු ඊළඟට. විසිතුනේ කියන්නේ ඒ සංයෝගය ශාරීය පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් විවරණ කරයි. ඒ සඳහා පහත් දී ඇති ප්‍රකාශ සලකන්න. ශාරීය පොටෑසියම් පර්මැංගනේට් කියලා කියන්නේ OH- KMnO. මෙයානේ. ඔව්. දැන් මෙයා මොකද්ද කරන්නේ? යම්කිසි ඒ කියන සංයෝගයක් එක්ක එයා ප්‍රතික්‍රියා වෙලා මෙයාගේ වර්ණය විවරණ කරනවා. හරි. ඒ කියන්නේ ඒ සංයෝගය ශාරීය KMnO4 එක ප්‍රතික්‍රියා කරාම KMnO4 ගේ වර්ණය විවරණ වෙනවා. ඒ කියන්නේ එයාගේ වර්ණය වෙනස් වෙනවා. එහෙනම් ඒ සඳහා පහද්දියේදී ප්‍රකාශ ලකන. ඒ කියන්නේ ඒ කියන කෙනා මොන වගේ කෙනෙක්ද කියන එකට අදාළව තමයි මේකේ දීලා තියෙන්නේ ප්‍රකාශ.
සිම්පල් A දීලා තියෙනවා. එහි ද්විත්ව බන්ධනයක් තිබිය හැකිය. එය ඇල්ඩිහයිඩයක් විය හැකිය. එහි ද්විත්ව බන්ධනයක් තිබිය හැකිය. එය කීටෝනයක් විය හැකිය. මොන විදිහට දීලා තියෙනවා. දැන් තේරුම් ගන්න අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය නැත්නම් ප්‍රකාශ මොනවද කියලා. දැන් පළවෙනි එක බලන්න. එහි ද්විත්ව බන්ධනයක් අඩංගු විය හැක. දැන් එතනදී වෙන්නේ මේකනේ. මේ බලන්න. ඒ ප්‍රකාශය හරි ද්විත්ව බන්ධනයක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම ගන්නවා මේ වගේ ඇල්කීනයක්. හරි. එතීන් වගේ ඇල්කීනයක් ගන්නවා. එතකොට මේ එතීන් වගේ ඇල්කීනය OH- පොටෑසියම් පර්මැංගනේට් එක්ක ප්‍රතික්‍රියා වුණාම මොකද්ද වෙන්නේ? මේ කාබන්ලා දෙන්නට OH ලා දෙන්නෙක් සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේ වගේ ඩයෝලයක් තමයි හැදෙන්නේ. හරි. මේ වගේ ඩයෝලයක් තමයි හැදෙන්නේ. OH කාණ දෙයක් තියෙනවනේ. ඩයි මධ්‍යසාරනේ ඩයෝලයක්. හරිද? එහෙනම් උතනදී ඇත්තටම මොකද්ද වෙන්නේ? KMnO4. හරි. දැන් මෙතනදී ඇත්තටම ඇල්කීනේ කරලා තියෙන ඔක්සිජන් ලබා ගැනීමක් නේ. මේ බලන්න. එයා ඔක්සිජන් ලබා ගැනීමක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා ඔක්සිකරණය වෙලා තියෙන්නේ. හරි. එහෙනම් KMnO4 මෙතනදී ඔක්සිහරණය වෙන්න ඕනේ. හැබැයි භාෂ්මික මාධ්‍ය. එහෙනම් මෙතනදී වෙන්නේ ඇත්තටම KMnO4 වල MnO4- මැංගනීස් ඩයොක්සයිඩ් බවට තමයි පත් වෙන්නේ. ඒතර මෙයා දුමුරු පාට අවක්ෂේපයක්. හරි. එතකොට ඇත්තටම කියනවා නම් දැන් OH- KMnO4 ද්‍රාවණය අපිට මෙහෙම පේන්න තියෙනවා. හැබැයි ඊට පස්සේ එයාට අපි එතීන් කියන ඇල්කීන එකතු කරාම මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එතකොට ඇල්කීනේ මෙන්න මේ වගේ ඩයෝලයක් හදද්දී අනිත් පැත්තට MnO4- MnO2 බවට ඔක්සිහරණය වෙනවා. ඉතින් එතනදී ඇත්තට මොකද වෙන්නේ? මෙයාගේ වර්ණය වෙනස් වෙනවා. හරි. දැන් ඇත්තට කියනවා නම් අවසාන ලැබෙන්නේ ද්‍රාවණය ගත්තම මේ ද්‍රාවණයේ වර්ණය අපහැදිලි. ඇයි ඒ? මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේප වෙනවානේ. මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේප වෙන නිසා ද්‍රාවණයේ වර්ණය අපහැදිලි. ආවීල බවක් ඇති. ඒක පැහැදිලි ද්‍රාවණයක් නෑ. ඒ නිසා අර වර්ණවත්ව දැකපු KMnO4 ද්‍රාවණය එකපාරට ආවීල ද්‍රාවණයක් බවට පත් වෙනවා. එසයිටි තිබ්බ වර්ණ වෙනස් වෙනවනේ. එහෙනම් ඉතින් ඕක ඇල්කීන වලට කරන්න පුළුවන්. මේ ඇල්කීන වලට කරන්න පුළුවන්. ඒතකොට සිම්පල් A හරි ද්විත්ව බන්ධනයක් සහිත සංයෝගයක්. ඒ කියන්නේ ඇල්කීනයක්නේ. ඔව් ඇල්කීනයක් වෙන්න පුළුවන් ඒ කියන කෙනා. ඒක හරි. දෙවෙනියට කියනවා එය තෘත්ව බන්ධනයක් විය හැක. ඒ කියන්නේ ඇල්කයිනයක් වෙන්න පුළුවන්. ඔව් ඇල්කයිනයක් වෙන්නත් පුළුවන්. ඒ කොහොමද? ඉතින් මේ වගේමයි සංසිද්ධිය. හරි. දැන් අපි සරලව මේ වගේ ඇල්කයිනයක් ගමු. මම ගන්නවා ඇසිටලීන් කියන ඇල්කයිනය. හරි. එතකොට මෙයාට දානවා OH- KMnO4. හරි. OH- KMnO4 දානවා. එතකොට මොකද්ද වෙන්නේ? අපි දන්නවා ඇල්කයින භාෂ්මික පොටෑසියම් පර්මැංගනේට් එක ප්‍රතික්‍රියා වුණාම ඇත්තටම මොකද්ද වෙන්නේ? එතනින් හැදෙන්න පුළුවන් ඇල්ඩිහයිඩ් කීටෝන්. දැන් මෙතන මේ ඇල්කීනේ OH- KMnO4 එක ප්‍රතික්‍රියා කරද්දි මේ කාබන්ටත් OH කෙනෙක් මේ කාබන්ටත් OH කෙනෙක් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මෙතනදී මොකක්ද වෙන්නේ? මෙතනදී මෙයාට සම්බන්ධ වෙන කට්ටියගේ මවුල හතරක් සම්බන්ධ වෙන්න ඕනේ. සාමාන්‍ය ස්වභාවය ඒකයි ඇල්කයින වල. එතකොට OH- KMnO4 එක්ක මේ ඇල්කයින ප්‍රතික්‍රියා කරද්දී මේ කාබන්ටයි OH කාණ්ඩ දෙක මැදින් සම්බන්ධ වෙන්න ඕනේ. හරි. මේ කාබන් පරමාණු දෙකට OH කාණ්ඩ දෙක බැගින් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොම OH කාණ්ඩ හතරක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒතකොට ඇත්තටම OH කාණ්ඩ හතර සම්බන්ධ වුණාම මෙන්න මෙහෙම කෙනෙක් හැදෙන්නේ. නේ? මෙන්න මෙහෙම කෙනෙක් නේ හැදෙන්නේ. හරි. මොකද අපි කියනවා අර එකම කාබන්ට මෙහෙම සමාන කාණ්ඩ බෙදුනහම කියනවා අපි ජෙමිනල් ආකාරය කියලා නේ. ජෙමිනල් ආකාරයට සම්බන්ධ වෙනවා. හැබැයි මෙහෙම OH දෙන්නෙක් මෙහෙම එකට ඉන්න බෑ. ඒතර මොකද්ද වෙන්නේ? මේ OH මේ H කෙනෙක් එක්ක ජලාණුවක් විදියට ඉවත් වෙනවා. හරි. පැහැදිලිද? ජලාණුවක් විදියට ඉවත් වෙනවා.
හරි මෙහෙම OH කෙනයි මෙහෙම OH කෙනයි හරි ඒතර මේ OH මේ හයිඩ්‍රජන් එක මේ OH මේ හයිඩ්‍රජන් එක ජල අණුවක් විදියට පිට වෙලා යනවා. ඒතර ජල අණු දෙකක් මෙතනින් ඇත්තටම පිට වෙනවා. හරි. ජල අණු දෙකක් පිට වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මෙයාගේ ප්‍රතික්‍රියාවෙන් හැදෙන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. හරි. මෙන්න මේ වගේ ඇල්ඩිහයිඩ් කාණ්ඩ දෙකක් සහිත කෙනෙක් තමයි හැදෙන්නේ. මෙහෙම කෙනෙක් හැදෙන්නේ. මේ ඇල්කයිනේ ඇසිටලීන් කියන කෙනා OH- KMnO4 එක ප්‍රතික්‍රියා කරාම මෙන්න මේ වගේ කෙනෙක් හැදෙන්නේ. ඉතින් ඔය හැදෙන කෙනා කීටෝනයක් සහ ඇල්ඩිහයිඩයක් සහිත ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක අදාළ ඇල්කයිනේ මත තීරණය වෙනවා. කොහොම වුණත් මෙතනදිත් මේ ඉස්සෙල්ලා වුණා වගේම තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි KMnO4 කරන්නේ. මෙතනදිත් ඇල්කයින් එක්ක OH- KMnO4 ප්‍රතික්‍රියා කරද්දිත් මොකද්ද වෙන්නේ? KMnO4 වල MnO4- මැංගනීස් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතෙන්දි මොකද්ද වෙන්නේ? ද්‍රාවණයේ අවක්ෂේපයක් ඇති වෙන්නේ. එතකොට අපි කියනවා අර පැහැදිලි වර්ණයක් සහිතව තිබ්බ ද්‍රාවණය සම්පූර්ණයෙන්ම ආවිල ද්‍රාවණයක් බවට පත් වෙනවා. හරි? ඒ නිසා ඉතින් ද්‍රාවණයේ වර්ණේ විවරණ වීමක් තමයි උතන්දි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉතින් මේක ත්‍රිත්ව බන්ධනයක් සහිත මේ වගේ ඇල්කයිනයක් වෙන්නත් පුළුවන්. ඔය ඒ කියන සංයෝගය ත්‍රිත්ව බන්ධනයක් සහිත ඇල්කයිනයක් වෙන්නත් පුළුවන්. මොකද එයා ඇල්කීනයක් එක්ක සහ ඇල්කයිනයක් එක්ක දෙවර්ගෙත් එක්කම එක විදිහට තමයි ප්‍රතික්‍රියා වෙන්නේ. හරි? එතෙන්දී කොහොමත් අවස්ථා දෙකේදීම MnO4- ඔක්සිහරණය වෙනවා. તો ද්‍රාවණයේ කොහොමත් වර්ණය වෙනස් වෙනවා. ඒතකොට A සහ B දෙකම හරි. A සහ B දෙකම හරි. ඊළඟට C. එය ඇල්ඩිහයිඩයක් විය හැකිය. දැන් මේ හොඳට බලන්න. ඇත්තටම මෙතනදී KMnO4 MnO2 මැංගනීස් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය වෙද්දී ඇත්තටම අනිත් පැත්තට මේ ඇල්කීනය සහ මේ ඇල්කයිනය ඔක්සිකරණය වෙච්ච එක තමයි උනේ. ඇයි ඒ? ඉතින් බලන්නකො දැන් මේ තමයි ආරම්භක ඵලය මෙන්න අවසාන ඵලය. ඒතර ආරම්භක ඵලයට සාපේක්ෂව අවසාන ඵලය දිහා බලද්දී එයා ඔක්සිජන් දෙන්නේ අලුතෙන් එකතු කරගෙන. හරි? ඊළඟට මෙයත් එහෙමයි. මේ ඇල්කයිනය තමයි ආරම්භක ඵලය මෙන්න අවසාන ඵලය. එයා ඔක්සිජන් දෙන්නේ අලුතෙන් අරගෙන. ඔක්සිජන් ලබා ගැනීමක් කියන්නේ ඔක්සිකරණයක්. ඉතින් ඇත්තටම අපිට පැහැදිලි OH- KMnO4 වල වර්ණය වෙනස් කරන්න නම් එයත් එක්ක ප්‍රතික්‍රියා කරන ඒ කියන සංයෝගයට ඔක්සිකරණය වීමකට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් C සහ D දෙන්න බලමු. දැන් C කියන්නේ ඒ ඇල්ඩිහයිඩයක්, D කියන්නේ කීටෝනයක්. දැන් කීටෝනයක් වෙන්න බෑනේ. මොකද හේතුව දැන් මෙයාගේ වර්ණය වෙනස් වෙනවා නම් මෙයා ඔක්සිහරණය වෙන්න ඕනේ. එහෙනම් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන ඒ කියන සංයෝගය ඔක්සිකරණය වෙන්න ඕනේ. හැබැයි කීටෝනයකට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. හරි? කීටෝනයකට තවදුරටත් ඔක්සිකරණය වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා කීටෝනයකට බෑ මේ OH- KMnO4 ද්‍රාවණයක වර්ණය වෙනස් කරන්න. හැබැයි ඇල්ඩිහයිඩයකට පුළුවන්. ඒකට හේතුව ඇල්ඩිහයිඩයට පුළුවන් ඔක්සිකරණය වෙන්න කාබොක්සිලික් අම්ලයක් බවට. හරි? ඉතින් එතනදී ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය වෙද්දී KMnO4 මෙන්න මේ විදිහට ඔක්සිහරණය වෙලා ද්‍රාවණයේ වර්ණය වෙනස් කරගන්න. ඇල්ඩිහයිඩයක් වෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ එතකොට Cත් හරියනවා. එතකොට Cත් හරියනවා. හරි? එතකොට A සහ B හරි කියන එක දැන් අපිට පැහැදිලි වුණානේ. C කියන එක න හරියනවා. D හරියන්නේ නැහැ. මොකද D හරියන්නේ නැත්නම් D කියන්නේ කීටෝනයක්. කීටෝනෙට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. හැබැයි ඇල්ඩිහයිඩයක් වෙන්න පුළුවන්. දැන් සරලව මෙහෙම හිතන්න. අපි මේ වගේ ඇල්ඩිහයිඩයක් ගමු. ඇසිටල්ඩිහයිඩ්. ඉතින් මෙයාට පුළුවන් ඔක්සිකරණය වෙන්න ඇසිටික් බවට. හරි? කොහොමද මෙතන ප්‍රතික්‍රියා වෙන්න ඕනේ බාෂ්පික මාධ්‍ය. හරි? දැන් ඕන අපි සම්පූර්ණ රිඩොක්ස් ප්‍රතික්‍රියාව පොඩ්ඩක් ලියලා බලමු. දැන් මෙතන ජලය හරි. එතකොට මෙතන දෙකක් H+ දෙකක් OH-.
ඒතර මෙහෙට දෙකක් OH- එකතු කරන්න ඕනේ. ඒතර මෙතන ඉන්න ජල අණුව මෙහාට ගියාම මේ දෙකක් ජල අණුවක් මෙතන හැදෙනවා. ඒ දෙකක් ජල අණුවෙන් මේ ජල අණුවක් අයින් වුණාම මෙතන ජල අණුවක් තමයි හැදෙන්නේ. එතකොට දෙකක් OH- CH3 කොහොම ඊළඟට CH3 මෙහෙම COOH සහ මෙතන ජල අණුවක් සහ ඉලෙක්ට්‍රෝන දෙකක් එන්න ඕනේ. හරි. එහෙනම් අනිත් පැත්තට KMnO4 වල MnO4- මැංගනීස් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. මෙතන දෙකක් නේ. ඒ කියන්නේ 4ක් H+ 3ක් ඉලෙක්ට්‍රෝන. අපිට කරන්න තියෙන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව 3න් වැඩි කරලා දෙවෙනි ප්‍රතික්‍රියාව 2කින් වැඩි කරලා එකතු කරන්න. හරි. පොඩකින් මේක බාස්මික මාධ්‍ය. හරි තුන්ද වෙන්න ඕනේ. බාස්මික මාධ්‍ය තුන්ද වෙන්න ඕනේ. එහෙම ගත්තොත් මෙහෙට 4ක් OH- දාන්න ඕනේ. මෙහෙටත් 4ක් OH- දාන්න ඕනේ. මෙතන 4ක් ජලය දෙකක් ජලය මෙහාට ගියාම දෙකක් ජලය. හරි. MnO4- MnO2 සහ 4ක් OH- තුලිත වෙන්න මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන 3ක් දාන්න ඕනේ. හරි. මේ දෙවෙනි ප්‍රතික්‍රියාව තුන්ටයිනේ ඔක්සිජන් 4යි 2යි 6යි 4යි 2යි 6යි හයිඩ්‍රජන් 4යි හයිඩ්‍රජන් 4යි. හරි. එතකොට පළවෙනි ප්‍රතික්‍රියාව 3න් වැඩි කරලා දෙවෙනි ප්‍රතික්‍රියාව 2කින් වැඩි කරලා එකතු කරන්න. හරි. දැන් දෙවෙනි ප්‍රතික්‍රියාව 2කින් වැඩි කරාම මෙතන 8ක් OH-. පළවෙනි ප්‍රතික්‍රියාව 3න් වැඩි කරාම මෙතන 6ක් OH-. 6ක් OH- මෙහෙට ගියාම මෙතන 2ක් OH- හැදෙනවා. හරිද? ඊළඟ ජල අණු ගත්තොත් මෙතන 3ක් ජලය හැදෙනවා. මෙතන 4ක් ජලය හැදෙනවා. 3ක් ජලය මෙහෙට එනවා. ඒ කියන්නේ එතකොට හැදෙන්නේ මෙන්න මෙහෙමයි. මෙතන එක ජල අණුවක් ඉන්නවා. උඩ ඇසිටල්ඩිහයිඩ්ගේ 3 දෙනෙක් ඉන්න ඕනේ. හරි. සහ මෙහෙට දෙකක් OH- එන්න ඕනේ. හරි. ඊළඟට 3ක් ඇසිටික් හැදෙන්න ඕනේ. තාම මෙහෙට 3ක් MnO4- එන්න ඕනේ. හරි. මේක මම ලියන්න ආපහු. කොහොමද එන්නේ 3ක් MnO4- sorry 3ක් නෙමෙයි දෙකක් MnO4- තව ජල අණුවක් එනවා 3ක් ඇසිටල්ඩිහයිඩ් 6ක් OH- දෙකක් OH- එහාට එන්නේ. හරි. right. මෙහා පැත්ත ගත්තොත් 3ක් ඉන්නවා කාබොක්සිලික්. අනිත් පැත්තට දෙකක් ඉන්නවා මැංගනීස් ඩයොක්සයිඩ්. 8ක් OH- මේ පැත්ත දෙකක් OH- එනවා. ඔන්න මෙහෙමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හරි. මෙන්න ප්‍රතික්‍රියාවේ අවසාන සම්පූර්ණ ප්‍රතික්‍රියාව. තේරුම් ගන්න ඇසිටල්ඩිහයිඩ්ටත් පුළුවන් KMnO4 ද්‍රාවණයක වර්ණය වෙනස් කරන්න. මොකද එයා ඇසිටල්ඩිහයිඩ් KMnO4ත් එක්ක බාෂ්ප මාධ්‍ය ප්‍රතික්‍රියා කරද්දී ඇසිටල්ඩිහයිඩ් කාබොක්සිලික් බවට ඔක්සිකරණය වෙනවා. MnO4- MnO2 මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපය හදන. ඒතර කොහොමද ද්‍රාවණයේ වර්ණය වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඇල්ඩිහයිඩ් වලට ඔය කාර්යභාරය කරන්න පුළුවන්. හරි. ටයි 9යි
9 3 12යි 6යි 4 10 2 12යි 3යි 1යි 4යි 3 12යි 12යි 2 14යි right එහෙනම් ওই විදිහට අපිට 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් ABC තුන තමයි හරියන්නේ මොකද කීටෝනේට ඔක්සිකරණය වෙන්න බෑ මේ වගේ හරි තවදුරටත් එහෙනම් A හරි B හරි C හරි එහෙනම් පිළිතුර 4 4වෙනි පිළිතුර තමයි හරියන්නේ හරි 4වෙනි පිළිතුර තමයි හරියන්නේ. දැන් 23ට උත්තරේ මේකට උත්තරේ 4. දැන් අපි 24 බලමු ඊළඟට. 24 අපිට කාබනික සංයෝග 4ක් දීලා තියෙනවා. ඒ කාබනික සංයෝග 4 සම්බන්ධයෙන් තමයි අපෙන් ප්‍රශ්නයක් අහන්නේ. හරි එහෙනම් බලමු 24 වෙනි ගැටලුව.